තුවරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරගන්න සූදානම් වෙන මොහොත. පිංගතුනේ අදාපි පිනාතර අපිට බොහෝ පින් කරගන්න පුළුවන්. මේ සසරේ නිවන් දකින්න තෙක් අපිට ආයු වර්ණ සැප බල ප්‍රඥාදී ආනිසංසයන් සසරි ලැබෙන නිවන් අවබෝධය පිණිස පාරමී ධර්ම අතර මුලින්ම බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ දානය ගැන අපි කාරණා ටිකක් විස්තර ඇතුව තේරුම් ගන්න උත්සාහයක් ගමු. බොහෝ වෙලාවට අපි හරියට දන් දෙනවා, පින්කම් කරනවා. අපේ ශ්‍රී ලාංකීය පිරිස ගත්තහම ලෝකේ සමහර රටවල් වලට මිනිස්සුන්ට වඩා කෙනෙකුට උදව්පකාර කරන ගෙදරකට ආවත් තේකක් දෙනවා, කෑවද බීවද කියලා අඩු ගාන කෑම වේලක් හරි දෙනවා. මේ මිනිස්සුන්ගේ උදව්පකාර කරන ස්වභාවය, පින්කම් කරන ස්වභාවය පවතිනවා. මේ පින කියන එක කොහොමද රැස් වෙන්නේ? පිනේ වටිනාකම මොනවද? ආනිසංස හැටියට සසරේ දන් දීපු කෙනාට කොහොමද ඒ ආනිසංස ලැබෙන්නේ? මේ වගේ පින ගැන කාරණා ගොඩාක් අපි මේ ධර්ම දේශනාව තුළදී තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි, ඔබ අහලා ඇති පිනක් කරනකොට තුන් සිත පහදවා දන් දෙන්න කියලා. එතන තුන් සිත කියන්නේ දානයට පෙර, දානයේ දෙන වෙලාවේ, දානයේ දුන්නට පස්සේ මෙන්න මේ අවස්ථා තුනේ හිත පැහැදෙනවා. ඒකට හේතුව පින රැස් වෙන්නේ චේතනාව තුළ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණනි, චේතනාව කර්මයයි. එහෙමනම් මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ පෙන්නවා චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. චේතනා පහල කරලා කර්ම රැස් කරනවා කයින්, වචනෙන්, වාචාය මනස. අපි හිතෙන් හිතන හැම සිතුවිල්ලක් එක්කම චේතනාවක් පහළ වෙන්නේ. එහෙමනම් අපේ සිත කය වචනයෙන් තමයි කර්ම රැස් වෙන්නේ, චේතනා පහළ වෙන්නේ. දැන් ඔබ හිතන්න, ඔබ දානයක් දෙන්න හිතනවා. සමහරවිට අපි සාමාන්‍ය උදාහරණයක් ගම, ඔබ හිතනවා වැඩිහිටි නිවාසයකට අනේ දාන ටිකක් පූජා කරගන්න තියෙනවා නම් කියලා හිතනවා. එක්ක සමහරවිට කාගේ හරි දානයක් දෙන්න වැඩිහිටි නිවාසයකට ගිය වෙලාවක්. අපි උදාහරණයක් ගමු, වැඩිහිටි නිවාසයක්. එතකොට ඔබ කාගේ හරි දානයකට සම්බන්ධ වෙන්න ගියා. ඔබට ඒ වැඩිහිටි දෙමව්පියෝ ඒ ආයතනේ දැකලා ඔබට හිතුණා අනේ මටත් දානයක් පූජා කරගන්න තියෙනවා නම්, ඒ සිතුවිල්ල තමයි දානේ වෙනුවෙන් ඉස්සල්ලාම හිතේ පහළ වෙච්ච චේතනාව. ඊළඟට ඒ ගැන කතා වෙනවා. අනේ මටත් ආසයි දානයක් දෙන්න. කොහොමද දන්නේ දාන වේලක් බාරගන්නේ? චේතනා පහළ කළා තමයි වචන කතා කරන්නේ. දැන් දානයක් වෙනුවෙන් තමයි මේ වචන පහළ වෙන්නේ. ඊළඟට ගිහිල්ලා හම්බ වෙනවා, ඔෆිස් එකට යන්න කියනවා, අවස්ථාවක් ඉල්ල ගන්න කියනවා, මෙයා හම්බෙන්න කියනවා. දැන් ඔන්න ගිහිල්ලා කතා කරලා කොහොම හරි දාන වේලක් බාර ගන්න. දැන් සිත කය වචනය කියන තුන්දොරම දානයක් වෙනුවෙන් තමයි මේ චේතනා පහළ වෙන්නේ, රැස් වෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි හිතමු දාන වේලක් බාරගත්තා. ඒ දානෙ දුන්නේ තව මාස 6ක් ඉස්සරහා තියෙන දානයක් කියලා හිතමු. දැන් මේ මාස 6 පුරාම ওই දාන ගැන කී වතාවක් හිතනවද? ලබන මාසෙ එක්ක තව මාස 2යි තියෙන්නේ. කොහොමද මේක කරගන්නේ? මේ දාන වේලාව ආයි කතා කරලා බලන්න ඕනේ මොනවද ගේන්න තියෙන්නේ. එතකොට දැන් මේ විදිහට අපි හිතෙන් හිතනවා, gedara කතා වෙනවා. දැන් දානි දින ලං වෙන්න ඒ ගැන ගොඩක් හිතෙනවා. මොනවද පූජා කරගන්නේ, කී දෙනෙක් ඉන්නවද, මොනවද හොඳ. දැන් මේවා හිතනවා. ඊළඟට බඩු මුට්ටු ගන්න යනවා, ඊළඟට කඩේ යනවා, පොලේ යනවා, එළවලු ටික උස්සගෙන මේ සිත කය වචනේ තුන්දොරේ දැන් එළවලු ගන්නේ, බඩු ගේන්නේ, සූදානම් වෙන්නේ, කට්ටිය එකතු කරගෙන දානේ උයන්නේ, සකස් කරන්නේ. දැන් මේ හැම දෙයක්ම දානෙට පෙර මේ තාම. එතකොට අපේ සිත කය වචනේ මුල් කරගෙන දානයක් වෙනුවෙන් කොච්චරනම් චේතනා පහළ වෙනවද? ඒක ධර්මී කියන්නේ පුබ්බේව දානාසුමනෝ. දානයට පෙර හිත පහදවාගෙන රැස් කරගන්න පින. මේ වගේ විශාල පුණ්‍යස්කන්ධයක් දාන මොහොත වෙන තෙක්ම රැස් වෙනවා දානයක් උදෙසා. අන්න පින කියන්නේ වගේ චේතනාවි පින රැස් වෙන්නේ. ඊළඟට දානි පූජා කරන වෙලාව දදං චිත්තම් පසාදේ. හිත පහදවාගෙන දානේ පූජා කරන්නට ඕන. හිත පහදවාගෙන දන් දෙනවා. ඒ දානි පූජා කරන වෙලාවේ තව කරුණු ගොඩක් එතන එකතු වෙනවා. බුදුරජාන් වහන්සේ පෙන්නනවා සියතින් තමන් බොහෝම ගෞරවයෙන් තමන්ගේ අතින්ම පුළුවන් තරම් ඒ දානී පූජා කරන්න. එතකොට පින ගොඩාක් බලවත්. කවුරු හරි සේවකයෝ දාලා කාට හරි දීලා අපි යනවා මේක බෙදලා දෙන්න. අපිට හදිසි සමහරු ඒ වගේ තමාරු ලැජ්ජයි දාන බෙදන්න. එහෙම අයත් ඉන්නවා. දාන දෙනවා, හැබැයි තමන් දාන බෙදන්න සේවකයන් තමයි කියන ඔන්න ඔය දාන ටික බෙදලා දාන්න. ඒ මට්ටමටපත් නොවේ. තමන්ම සියතින් දන් දෙනකොට ගොඩාක් බලවත්. ඊළඟට කර්මඵල විශ්වාසය. ඒක ධර්මී කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. දානයක් දෙනකොට ඒ දානි ආනිසංස ගැන හිත කර්මඵල විශ්වාසය, මම මේ පිනක් කරන්න, මේක විපාක මට සසරි කොච්චරනම් ලැබෙයිද, මේ විදිහට පිනේ විපාක ගැන අවබෝධයකින් කර්මඵල විශ්වාසයෙන් දන් දෙනවා. ගෞරවෙන් දන් දෙනවා. ඒ දෙන දේ ගෞරවයෙන් පූජා කරනවා.
සමහරලාවට කෙනෙකුට ඒක ගෞරවයක් නැතුව අපි හිතමු අර මෙන්න කාපන් කියලා වීසි කරා කියලා. සමහරු එහෙම අයත් ඉන්නවා. කෙනෙක්ගෙන් ඉල්ලලා සමහරුන්ට කේන්ති යනවා. සමහර සමාජයේ මිනිස්සුන්ගෙන් ඉල්ලනකොට කකා ඉන්න වෙලාවට ඉල්ලපුවම සමහරු කේන්තියෙන් දෙන්නේ. මේ කන්නත් නෑ මේ වදේ කියලා කේන්තියෙන් දෙනවා. එහෙම නෙමෙයි බොහොම ගෞරවයෙන්. දිනදී සතෙකුට දුන්නත්, හිඟන්නෙකුට දුන්නත්, අසරණ මිනිසෙකුට දුන්නත් අනේ කෙනෙක් ඉල්ලන්නේ නැති නිසා, ඒ මිනිසයාට බඩකින්න නිසා, අසරණකම නිසා ඔබෙන් යමක් ඉල්ලන්නේ. යමක්කමත් තියෙන කෙනෙක් කවදාවත් අතපාගෙන බැනුම් අහගෙන ඉන්නේ නෑ ඉල්ලන්න. ඒ නිසා ඒ දෙනදේ බොහොම ගෞරවයෙන් දෙන්න කෙනෙකුට. හිඟන්නෙකුට දුන්නත් ඒක බොහොම ගෞරවයෙන් දෙන්න. ඒ කෙනාගේ හිත සතුටු වෙන විදිහට ඒ දේ දෙන්න. එතකොට මේ විදිහට ඔබ දෙනකොට ගෞරවයෙන් දෙන්න. ඊළඟට සක්කච්ඡන් දානන් දෙන්න. සකස් කරලා පිළිවෙලකට දන් දෙන්න. ඒ කියන්නේ කන්න බැරි විදිහට නිකන් අනලා වීසි කරන දෙයක්. දැන් ඔබ හිතන්න ඔබට බත් එකක් අනලා දුන්නොත් ඔබ කයිද නෑ. ඔබට දකින්නකොටම තරහ යනවා, කේන්ති යනවා. සමහරවිට අප්පිරිය හිතෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙකුට දෙනකොට ඒක පිළිවෙලකට සකස් කරලා බොහොම ගෞරවයෙන් බත් එකකට උනත් ඒ වෑංජන ටික බොහොම පිළිවෙලකට ගෞරවයෙන් සමහරලාවට මුළු බත් එක වැහෙන්න එක්ක පරිප්පු එකක් හොද්දක් සම්පූර්ණ බත් එක පාවෙන්න බෙදලා දාන. එතකොට මේ විදිහට බැලුව බැලමට අර බත් එක දිහා දකින්නකොටම කෙනෙකුට අප්පිරියයි. ඒ වගේ නැතුව ඒක බොහොම සකස් කරලා ඉතින් ඒ නිසා තමයි සමහරු ලස්සනට ඒ වෑංජනයක් දාන එකක් බෙදනකොට බොහොම පිළිවෙලට කෙනෙක්ගේ හිත පහදින විදිහට සකස් කරලා ලස්සනට ඒක හදලා පූජා කරනවා. ඒකේ ආනිසංස ප්‍රබලයි. ඊළඟට කර්මඵල විශ්වාසයෙන් සියතින් ගෞරවයෙන් දන් දෙනකොට අන්න දානි දෙන වෙලාවේ විශාල පිනක් රැස් වෙනවා. දදං චිත්තම් පසාදේති. දැන් පින එතනින් ඉවර වෙන්නේ නැහැ. ඔබ දානයක් දුන්නට පස්සේ ඒ කරපු පින ගැන දැන් හිතන්න දැන් දාන ඉවරයි කියලා හිතමු. ඔබ වැඩ හිටි නිවාසයක නම් ගිහිල්ලා දානෙ දුන්න, දැන් ඉවරයි. අනේ දෙමව්පියොත් පින් දුන්නා. දැන් ඔක්කොම බඩ මුට්ටු අස්පස් කරගෙන ආපහු ගෙදර ආවා. දැන් එතනින් පින ඉවර වුණා නෙමෙයි. කරපු පින ගැන හිතන්න. දැන් බස් එකේ එන ගමන් හිතනවා. ගෙදර ඇවිල්ලා වාඩි වෙලා හිතනවා. ගෙදර අයට කියනවා අනේ හොඳට දානි කෙරුණා. බොහොම හොඳයි. ලොකු පිනක් කරගත්තා. මගතොටේ හම්බෙන අයට අහල පහල අයට කියනවා අපි දානයක් දුන්නනේ. ඔයත් ඒ පින අනුමෝදන් වෙන්න. එතකොට මේ වගේ අපි ඒ කරපු පිනක් ගැන හිතන්න. ඒ පින ගැන කතා වෙන්න. ඒ පින ගැන සිහි කරන්න අපේ සිත කය වචනය තුලින් ඒ පිනම බලවත් වෙනවා. දත්වා අත්තමනෝ හොති. කරපු පිනක් ගැන හිතලා දීපු දේ ගැන සිහි කරන්න ඒක බලවත් වෙනවා. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය අවස්ථා තුනේ හිත පහදවන්න පුළුවන් නම් ඔබ දානේ පූජා කරනකොට ඔබ දන් දෙනකොට ඔය විදිහට අවස්ථා තුනක හිත පහදවන්න පුළුවන් නම් ඔබට ඒ දානෙන් විශාල පිනක් රැස් වෙනවා. ඊළඟට දානයේදී අපි තේරුම් ගන්න ඕනේ තව ගොඩාක් කාරණා තියෙනවා. සමහර අය දන් දෙනකොට මේක තනියමම කරන්න තමයි හිතන්නේ. ඒ අය හිතනවා මොකද දානිය තුලත් සමහරුන්ට ඇති වෙනවා ලෝභකම. පින් කරන්න ගිහිල්ලා ඒ පිනට ලෝභකම ඇති වෙනවා. මේකට අනිත් අය එකතු වුණොත් මගේ පින අඩුයි. මේ අයටත් මගේ පින බෙදිලායයි. මේක තනියෙන් මං කරොත් තමයි කුට්ටිය පිටින් මටම මේකේ ආනිසංස ඔක්කොම මටම ලැබෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතලා සමහරු තනියම දන් දෙන හොරෙන් දෙන්නේ. කියන්නේවත් නැහැ කාටවත්. තනියෙන් දන් දුන්නා කියලා හිතන්න. හැබැයි තව කෙනෙක් දන් දෙනවා. එයා කට්ටිය සම්බන්ධ කරගන්නවා. එක්ක වෑංජනේ හරි බෙදලා දෙනවා. එහෙම නැත්නම් තමන් ඒ අයට බැරි වුණත් තමන් හදලා අනේ අත ගහලා හරි ඔයත් මේක අනුමෝදන් වෙන්න. ඔයත් අත තියලා හරි සාදුකාරයක් හරි දෙන්න කියලා. තව පිරිසක් සම්බන්ධ කරගෙන සහයෝගයෙන් දන් දෙනවා. මේ දෙකේ ආනිසංස වෙනස්. තනියෙන් දන් දීපු කෙනාට සසරේ ආනිසංස ලැබෙනවා. හැබැයි පරිවාර සම්පත්තිය ලැබෙන්නේ නැහැ. පිරිස් බලේ නැහැ. දන් දීපු නිසා ලැබෙනවා. නමුත් පිරිස් බලේ නැහැ. අර පිරිස එකතු කරගෙන බෙදා හදාගෙන සහයෝගයෙන් දන් දීපු කෙනාට ඒ දන් දීපු පිනෙන් සැප සම්පත් සසරේ ලැබෙනවා වගේමයි පරිවාර සම්පත්තිය. පිරිස එකතු කරගෙනයි දන් දුන්නේ. පිරිස සම්බන්ධ කරගෙනයි දන් දුන්නේ. සහයෝගයට කට්ටිය එකතු කරලා ඒ අයටත් අනුමෝදන් කෙරෙව්වා. ඒ නිසා ජීවිතේ තමන් තනි වෙන්නේ නැහැ. තමන්ට ඕන තරම් යාළුවෝ හිතවත්තු කරදරයක් වුණත් පිරිස පරිවාර සම්පත්තිය අඩුවක් වෙන්නේ නැහැ කියන. දැන් ඔබ බලන්න සමාජයේ ඔබ දැකලා ඇති සමහරු ඉන්නවා කෝටිපතියෝ. ආත් කවුරුත් නැතුව අන්ත අසරණ විශාල මාලිගා වගේ ගෙවල් වල තනියම ජීවත් වෙනවා. කවුරුවත් නැහැ. එක්ක දරුවෝ හතැල්ල දාලා ගිහිල්ලා එක්ක ඒ අය වෙන රටවල් වල. ඒ අයට ඒ රටවල් වල රස්සාවල් බැඳීම් විවාහ වෙලා ලංකාවට එන්න යන්න විදිහක් නැහැ. අවුරුද්දකට දෙකකට තමයි සමහරලාවට අම්මා තාත්තා බලන්න හරි යන්තම් ඒ ගන්න. කවුරුත් නැහැ. සමහරලාවට ජීවිතේම දන්නේ අඳුරන්නේ නැති මිනිස්සෙක් ළඟ ඉන්නේ බලාගන්න. ඒ මිනිස්සයා සමහරලාට ඕන වෙලාවට නැහැ. සමහරු ඔහොම තනියෙන් ඉඳලා ඔහේ ගෙවල් වල මැරිලා ඉන්නව දන්නෙත් නැහැ. නෑදෑයෙක් දන්නේ නැහැ. කවුරුවත් දන්නේ නැහැ. සමහර ලොකු ගෙවල් වල මැරිලා දවස් 2-3කට පස්සේ ගඳ ඉනකොට තමයි අහල පහල මිනිස්සු හොයලා බලන්නේ මේ ගෙදරින් ගඳක් කියලා. බලනකොට අනේ දවස් 2-3කට කලින් මැරිලා කුණු වෙලා දන්නේ. මේ වගේ සිදුවීම් ඕන තරම් තියෙනවා. මහා ධනයක් තියෙනවා. හැබැයි Tamante ඒක පරිහරණය කරන්න යාළුවෝ පිරිස අපි දැකලා තියෙන පාරේ යනකොට
ඔය බොරැල්ල පැත්තෙන් යනකොට ධර්ම දේශනාවලට හවසට බොරැල්ල කනත්තට මිනිගේනවා අපිට පේනවා. හවස 4-5 හමාර වෙනකොට 4 පැත්තෙම දවසකට ඒ කනත්තට මිනි උස්සගෙන එනවා කොළඹ පළාත්. සමහර වෙලාවට මිනි පෙට්ටිය උස්සගෙන 4 දිනක් යනවා. දෙන්නේ අඬා යනවා පස්සේ. කවුරුවත් නෑ මිනි පෙට්ටියට කර තියන්න කෙනෙක් නෑ ජීවිතේ. සමහරුන්ට මලගෙදර වුණත් මිනියටවත් බලන්නවත් කවුරුවත් නෑ. එක්කෝ මල් ශාලාවක වේලි තියෙනවා. නෑදෑයෙක් නෑ ජීවිතේ. යාළුවෙක් නෑ, හිතවතෙක් නෑ. හැබැයි සල්ලි තියෙනවා. එතකොට අපිට පේනවා පෙර සසරේ දන් දීලා දීපු නිසා ලැබෙනවා. හැබැයි ලැබුණට පරිවාර සම්පත්තිය නෑ, කල්යාණ මිත්‍ර සම්පත්තිය නෑ, Tamanට උදව්වට මිනිස්සු නෑ. ඇයි තනියෙන් දන් දුන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වා දන් දෙනකොට පිරිස සම්බන්ධ කරගන්න. අපි දානයක් දෙනකොට අතගහලා හරි ඒ අයට පිරිකරක් පූජා කරත් ඔබ බලන්න අත තියලා හරි සාදුකාරයක් දීලා හරි මේක අනුමෝදන් වෙන්න කියන. ඔබ මතක තියාගන්න පින් අනුමෝදන් කරනකොට අපේ පින් අඩු වෙනව නෙමෙයි. පත්ති දාන පත්තානුමෝදනා. පින් දීමත් පිනක්. කෙනෙක් කරන පින අනුමෝදන් වීමත් පිනක්. දැන් අපි හිතමු ඔබ පිනක් කරලා ඔබ කොහේ හරි ගිහලා ලොකු පිනක් කරගෙන ආවා කියලා. සමහරවිට ඔබ අනුරාධපුරේ ගිහලා අටමස්ථාන වන්දනා කරා. කිරි ආහාර පූජාවක් තියලා කප්රුක් පලන්දලා දැන් ලොකු පිනක් කරගෙන ඇවිල්ලා. දැන් ඔබට පුළුවන් ඔය පින් කැමති බොහෝ දෙනෙකුට අනුමෝදන් කරන්න. එතකොට ඔබේ පින තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ පින කාට හරි දෙනකොට පින අඩු වෙනවනේ කියලා. එහෙම දෙයක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ උපමාවක් පෙන්වුවේ එක පහනකින් පහන් දහස් ගානක් දල්වන්න පුළුවන්. ආලෝකෙ එන්න වැඩි වෙනවා මිසක් ආලෝකෙ අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ඔබ පිනක් කරලා ඒ පින අනුමෝදන් කරන්න. අනුමෝදන් කරන්න මෙහෙමයි. අනේ මම මේ වගේ පිනක් කරා. කිරියාහාර පූජාවක් තිබ්බ. අපි මේ වගේ වන්දනා කරා. කප්රුක් පූජා කරා. ඔයත් මේ පින අනුමෝදන් වෙන්න. එතකොට ඒ කෙනාට සාදු සාදු අනේ මාත් මේ පින් අනුමෝදන් වෙනවා කියලා කෙනෙකුට හදවතින්ම කුහකත්වයක් නැති ඉරිසියාවක් නැති කෙනෙකුට හදවතින්ම හිතෙන් තව කෙනෙක් කරන පින අනුමෝදන් වෙන්න පුළුවන්. එහෙම පින් අනුමෝදන් වෙනකොට ඒ කෙනාගේ පින තවත් බලවත් වෙනවා. ඊළඟ දේ තමයි ඔබටත් පුළුවන් තව කෙනෙක් කරන පිනක් අනුමෝදන් වෙනවා. අනේ සාදු කොච්චර දෙයක්ද. එතකොට ඒ වගේ කෙනෙක් පින් කරනවා දැකලා ඒ සතුටින් ඒ පින අනුමෝදන් වෙන්න නම් ඔබට තියෙන්න ඕන ඉරිසියාවක් නැති කුහකකමක් නැති කෙනෙක් පින් කරනකොට මුදිතාව. අනේ කොච්චර දෙයක්ද කියලා එයා පිනෙන් දියුණුව කරා යනවා දැකලා සතුටු වෙනවා. කෙනෙක් දියුණු වෙන ක්‍රම තියෙනවා. භවභෝග සම්පත් වලින්, ධනෙන්, ගොඩනැගිලි වලින්, ඉඩකඩම් වලින් මේ භෞතික දියුණුව. පිනෙන් දියුණු වෙනවා. එයා සීලෙන් දියුණු වෙනවා. ධර්මයෙන් දියුණුව කරා යනවා. ඒ දියුණුව දැකලා ඉරිසියා කරන්නේ මට සිල් රකින්න බෑ. ඊකට මේ අය සිල් රකින්න ඕනේ කියලා ඉරිසියාවක් ඇති වුණොත් පිරිහෙනවා. සමහරවිට මට පිනක් කරගන්න විදියක් නෑ. ඒකට මේ මිනිස්සු පින් කරනවනේ කියලා පින් කරන කෙනාට ඊර්ෂ්‍යාව උපදින්න පුළුවන්. එහෙම නැතුව කෙනෙක් පින් කරනවා දැකලා අනේ සාදු කොච්චර දෙයක්ද. අනේ හොඳයි කියලා හදවතින්ම තව කෙනෙක් කරන පින අනුමෝදන් වෙන්න පුළුවන් නම් පත්තානුමෝදනා. කෙනෙක් කරන පිනක් අනුමෝදන් වෙනකොට ඔබේ පින තවත් වැඩෙනවා. ඒ නිසා පින්වතුනි මේ පින් කරනකොට ගොඩාක් කරුණු තියෙනවා. දවසක් කොසල් රජ්ජුරුවෝ අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න අවේලාව එනවා. අවේලාව කියන්නේ බුදුහාමුදුරුවෝ දිනචරියාවකට කටයුතු කරේ. රජ්ජුරුවෝ වුණත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවේ ඒ මුණ ගැහෙන වෙලාවට. එදා මේ කොසල් රජ්ජුරුවෝ හදිස්සියෙම ඒ නගරේ හිටපු ධනවත් සිටුවරයෙක් මැරිලා. කාත් කවුරුත් නැතුව තනියම ජීවත් වෙච්ච අපුත්තක කියන සිටුවරයා මැරිලා. කෝටි ගානක වස්තුව රාජසන්තක වුණා. සාමාන්‍යයෙන් කාත් කවුරුත් නැතුව තනියෙන් ඉඳලා මිය ගියාට පස්සේ අර දීපල රාජසන්තක වෙනවා. දැන් රජ්ජුරුවන්ට අයිති වුණ රාජසන්තක වුණා. රජ්ජුරුවෝ මේ කලබලේම ගිහින් තියෙන්නේ මේ අපුත්තක සිටුවරයාගේ ධනය ගණන් කරලා ඔක්කොම බලලා මාලිගාවේ ගබඩාවලට කරත්තවල පටවල පිටත් කරලා එන ගමන් රජ්ජුරුවන්ට ටිකක් පොඩි බයක් ආවා. මොකද මේසා ධනයක් තිබිච්ච මහා ධනස්කන්ධයක් තිබ්බ සිටුවරේ. හැබැයි හිඟන්නෙක් වගේ ජීවත් වෙලා තියෙන. කාඩි හොදී නිවුඩු හාලුයි කාලා තියෙන. හරියට ඇඳුමක් ඇඳලා නැහැ. රජ්ජුරුවෝ කල්පනා කරා මෙහෙමත් මිනිස්සේ හැයි මේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න ඕනේ කියලා ජේතවනේට ආවා. එදා බුදුරජාණන් වහන්සේ විවේකයෙන් එලිමහනි වැඩ ඉන්න වෙලාව ඇවිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා ගෞරවයෙන් වන්දනා කළේ. එකත් පසකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ විමසනවා රජතුමනි මොකද මේ වෙලාවේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊ රාත්‍රී මේ නගරෙ හිටිය අපොත්තක කියන සිටුවරයා මිය ගියා. ඔහුගේ වස්තුව රාජසන්තක වුණා. කාත් කවුරුත් නැති සිටුවරේ. ඒ වස්තුව ගබඩාවලට පිටත් කළා මේ එන ගමන් කීවා. බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි රන් කහවණු විතරක් 18 කෝටියකට වඩා රන් කහවණු තිබුණා කියනවා. කෝටි 18කට වැඩිය රත්තරන් කහවණු වලින්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රිදී ආදී අනෙක් වස්තුව ගැන තව කවර කතාවක්ද කියලා. රත්තරන් එච්චරන රිදී ආදී අනෙක් වස්තුව ගැන තව කවර කතාවක්ද? ඒ තරම් ධනයක් තිබ්බ සිටුවරයා ස්වාමීනි ප්‍රශ්නේ ඕක නෙමෙයි කියනවා. ප්‍රශ්නේ තමයි මේ මිනිස්සයා කාලා තියෙන්නේ කාඩි හොදී නිවුඩු හාලු හිඟන්නෙක් වගේ කාලා ජීවත් වෙලා තියෙන්නේ. මේ මිනිස්සයා ඇඳුමක් කියලා ඇඳලා නැහැ. විසිකලා දාලා තියෙන රෙදි කෑලි අහුලගෙන ඇවිල්ලා
කොහොම හරි විලිවසාගන්න ඇඳුමක් පටලගෙන හිඟන්නෙක් වගේ ජීවත් වෙලාතිය. තමන්ගේ දෙමවපියන්ගෙන් ලැබිච්ච සිටු මැදුර සාගරයක් වගේ විශාල මාලිගාවක් තියෙන සිටු මැදුරේ හිඟන්නෙක් වගේ ඔහේ දුක්පිනවිඳ ජීවත් වෙලා මැරිලා. දැන් අර දේපල වස්තු ඔක්කෝ මැරුණට පස්සේ ආත් කවුරුන්නේ රාජසන්තක වුණ රජ්ජුරුවන්ට අයිති වුණ. දැන් රජ්ජුරු අහනෝ සාමිනී භාග්‍යතුන් වහන්සේ ඇයි මෙහෙම වුණේ මේ සරන් ධනයක් තිබ පුද්ගලය ඇයි මේ විදිහට ජීවත් වනේ. ඔහු දැන් කොහෙද උපන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනී ඔහු දැන් අපා ඉපදිලා නිරේට වැටල තියෙන එතන. රජ්ජුරු අහන සාමීනය ඇයි මේ පුද්ගලයාට මෙච්චර ධනය තිබිලත් මේ පරිහරණය නොකළේ. බුදුරජාණන් වහන්සේ වදා රජතුමනී අතීත කතාවක් දිග සංසාර කතාවක් කිය. අනේ සාමීනී භාග්‍යතුන් වහන්සේ සසර කතාව මොකක්ද කියලා දැනගන්න කැමති. භික්ෂූන් වහන්සේලත් වැඩ හිටිය බුදුරජාණන් වහන්සේ අතීත කතාව දේශනා කර. බුදුරජාණන් වහන්සේ වදාලා මීට බොහෝ පෙර සංසාරික ආත්මයක ඔය සිටුවරයා බොහෝම දනවත් සිටුවරයෙක් වෙලා ඉදත් ඉපදිලා හිටිය. හැබැයි හරීම මසුරුයි ලෝබයි කාටවත් දානයක් දෙන්නේ ගෙදරායටවත් දානයක් දෙන්න දෙන්නෙත් නෑ. තමන් දන් දෙන්නෙත් නෑ දෙනගෙනට දෙන්න දෙන්නෙත් නෑ. බොහොම මසුරු ලෝබ සිටුවරේ මේ සිටුවරය දවසක් තමන්ගේ වෙළදාම ව්‍යාපාර කටයුත්තකට සේවකයෝ කීප දෙනෙක් එක්ක සුබ මොහොතක් බලලා උදේ පාන්දරම දැන් එලියට බැහැලා ගමනක් යන්න පිටත් වුණා. මෙහෙම පිටත් වෙලා යනකොට මෙන්න මූනටම හම්බුණා පසේ බුදුරජාණන් වහන්සේනම තගර සිකී කියන පසේ බුදු හාමුදුරු. උදේ පාන්දර හිස් පාත්‍රයක් කරම් පින්ඩ පාති වඩිනවා. මේ සාමීන් වහන්සේ මූනට මුණ ගැහුණට පස්සේ එක පාට මූුණ නරක් වුණා. හයෝ මේ වැදගත් ගමනක් යන්න ගිය මේ ශ්‍රමණයන් වහන්සේ නමක් නෙමේ ඉස්සරහට පාත්‍රයක් කරගෙන ඒ දැන් හිත හදාගෙන ඇහවා ආස්වාමීනී කොහිද මේ වඩින්න කියලා. සිටතුමනී පින්ඩ පාතය වඩිනවා කියවා. ඉං වහන්සේට දැන් දාන ලැබිලද කියලෙහවා තාම නෑක හිස් පාත්තරි කෝ බලන්න කියලා පාත්තරයට එබිලත් බැලුව. එහෙම බලලා දැන් කල්පනා වුණා කමක්නය අද මේ වැදගත් ගමනක් යන වෙලාවේ උන්වහන්සේ මූනට හම්බිච්චගේ දාන ටිකක් දෙනවා. අන්න දානි දෙන සිතුවිල්ලක් හිතටාව කමක් නෑ කියල එක පිනක් සේවකයට කතා කරලා කිවවා ඔබ ඉක්මට ගෙදට ගිහින් කියන්න ස්වාමීන් වහන්සේ නමක් වඩින හැබැයි කනට කරලා කිවත් තියෙන දෙයකින් හැන්දක් විතරක් බෙදල යවන් එච්චරකට ලෝබයි සේවකයට කිව්වා ඕන ස්වාමීන් වහන්සේ නමක් ගෙදරට වඩිනවා තියෙන දෙයකින් හැන්දක් බෙදන් හර ස්වාමීන් වහන්සේට කිව සාමීනී ඔබහන්සේ නම් අන්න අතන අපේ නිවස තියෙන මේ පාරෙන් වඩිනකොට ඔබහන්සේට දානටික කම්බේ වඩින්න කිය කියල දැන් ගමන ගියා දැන් සිටුවරයා ගෙදරින් පිටත් වෙලා ඇත පලාතක ගමනක් ගිහිල්ලා ගෙදර මිනිස්සුන්ට ඒ මලක් පිපුල වගේ මොකද දානයක් දෙන්න අනේ මේ මිනිහ දානයක් දෙන්න දෙන්න කවදාවත් දැන් ස්වාමීන් වහන්සේ නම කාරයන් වහන්සේ නමක් නිවසට වැඩියක් මිනිස්සුන්ට පුද්දුම සතුටක් ගෙදරුන්ද ඉක්මනට ප්‍රනීත විදිහට මැල්හාලි බත්වලින් දානයක් හැදවා හොදට ව්‍යෑන්ජන හදලා සාමිනි ඔහොම වැඩ ඉන්න කියලා ගෞරවෙන් අර පාත්‍රයට දානේ පූජා කළ වෑන්ජන පූජ කළ පාත්‍රයේ පිරෙන්න්නම දානි පූජ කර බොහොම ප්‍රනීත විදියට දන්දුන් පසේ බුදුරජාණන් වහන්සේ ගාථාවකින් අනුමෝදනාවක් කරලා උන්වහන්සේ වැඩිය තැන් උන්වහන්සේ වඩිනකොට අනේ මිනිස්සු බොහොම සතුටෙන් ගෙදරයි සාධු කාරදිදී සතුට වෙවී හිටිය දැන් මේ ස්වාමීන් වහන්සේ වඩිනකොට අර ගමනක් ගිය සිටුවරය ආපහු වෙනවා මෙන්න ආයි මූුණට ආයිත් හම්බුනාට පස්සේ සිටුවරයා මුණට හම්බුනාට පස්සේහෝ ස්වාමීනී මොකද මේ දානි හම්බුනාද ලැබුණයි කිවා ආය යන්න හදලා ආය හිතුනා බලන්න ඕන කොච්චර හම්බෙලාද කියලා කෝ බලන්න කියලා පාත්තරයට එබිල බැලුව බලනකොට මෙන්න පාත්තරී පිරිලා ප්‍රනීත විදිහට හරි සුවඳ ඇල්හාලි බත්වලින් හොඳ දානයක් හදල පාත්තරයට පූජ කරලා අර දාන ටික දකිනකොට සතුටක් ඇතිවුන්නේ කේන්තියක්කාවේ මං ගෙදරේ උන්ට කිව්වේ තියෙන දෙයකින් හැන්දක් දෙන්න නේද මෙච්චර දානයක් මෙච්චර ප්‍රනීත විදිහට හදල පූජ කරලා හැබැයි ඒ වෙලාවේ හිතේ කේන්තියක්කාව ආහස්වාමිනි වඩින්න කියලා මුකුත් කිවෙන උන්හන්සේට ගෙදර ගිහිල්ලා ගෙදර බිරිඳට සියලු දෙනාට බැනල ආයි මේ ගෙදරින් දානි දන් දෙන්න බෑ කියලා ඔන්න නීතියක් දැම් ඔන්න ඔයි සිදුවීම පෙර සසරි වෙච්ච සිදුවීම බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනී එදා තගර සිකී කියන පසේ බුදුරජාණන් වහන්සේට තමයි දානි හැන්දක් හරි බෙදන්න කියලා නිවසට දන් දෙන්න යොමු කරේ ඒක පිනක් පසේ බුදු කෙනෙකුට දානයක් දෙන්න යොමු කරපු පිනෙන් තමයි මේ සැප සම්පත් ලැබෙන්නේ සිටු පවුලක උපදිනෝ මහා ධන සම්පත් ඇති පවුල්වල සසර ඉපදුන ආත්ම ගනන් අර පසේ බුදු කෙනෙකුට දානයක් දෙන්න යොමු කරපු පිනට හැබැයි දානි දීලා දීපු දානි ගැන පසු තැවුණ හිත පහදවන්න බැරි වුණ දීපු දානයට ලෝභ කරා ඒ දීපු දානි තිහා දැකලා තන්හාාවක් ඇති වුණ ඒක කර්ම විපාකයක් අර ලැබීමත් එක්කම සසරේනවා දන් දීපු නිසා කෝටි ගණන් සැප සම්පත් දනස්කන්දේ ලැබුණත් දීපු දානයට ලෝභ කරපු අකුසරෙන් ඒව පරිහරණය කරන්න හිත නැමෙන්නේ කොච්චර සල්ලි තිබ්බත් කන්න හිතෙන්නේ හිඟන්නෙක් වගේ විසි කරලා දාලා තියෙන දෙයක් දැක්කො තහුලගෙන ඇවිල කනු එක්කො කාඩි හොදි ටිකක් නිියුඩු හාල්ටික කස්සයන්ට දෙනව යව හාල්ටික නිියුඩු හාල්ටිකක් ඒ වගේ දෙයක් තමයි අපි සාමාන්‍යකැන හුණු සහල් කියල්
ඒ අයින් කරන දේවල්ට ඒක රත් කරගෙන කාලා ඔය මදෑ කියලා ඉන්න. ඇඳුමක් හොඳට ඇඳලා පැල්දලා ඉන්නේ. ඔය විලිවසාගන්න මොනවහරි තිබ්බහම් මදෑ කියලා ධනය තියෙන ඇති තරම් ඒවා හොල්ලන්නේවත් නෑ. හිඟන්නෙක් වගේ වැරහැලි ඇඳගෙන ජීවත් වුණ. ඔහොම මිනිස්සු මේ සමාජයෙන් ඔබ හොඳට බලන් සමහර ඉන්නවා කෝටි ගණන් සල්ලි තියෙනවා හැබැයි බැංකු පොත්වල. ඉන්න කුලියට පොතේ සල්ලි තියෙන ඉඩ කඩන් දේපල කොහේ හරි අරන් දාලා සමාජ මිනිස්සු දැනගනී කියලා කුලියට ඉන්නවා. ඔහේ බස්වල එලිලා යන වාහන 10ක් වුණත් ගන්න සල්ලි තියෙනවා. තමන්ට ජීවිතේ හොඳට ඇඳලා පැළඳලා හොඳ වටිනා විදිහට ලස්සනට ඇඳලා පැළඳලා ජීවත් වෙන්න පුළුවන්. ඒත් අඳින්නේ නෑ. එකම ඇඳුම හොද ඉරිච් එකක් මහගෙන අඳිනවා. ඒක අර පිරිමැස්ම වගේ අනිත් අයට පෙන්නනවා. නෑ මෙහෙම තමයි අර පිරිමැස්ම නෙමෙයි. ඒක කුණුකම සමහරුන්ගේ. සල්ලි තියෙනවා. ඒවා ගණන් කර ඔහේ පොත්වල දදා හංග ඉන්න තැන් තැන්වල හංගනවා සමහරු. සල්ලි අන්තිමට මැරිලා යනකොට තමන් භුක්ති විඳලත් නෑ. පිනක් කරගෙනත් නෑ. සමහරු දරුවන්ට නෑදෑයන්ටවත් දෙන්නේ නෑ. කාටවත් ඥාතීන් උදෙසා බුදුහාඳුරු පෙන්නවා හම්බ කරන දේ ඥාති බලි ඊළඟට පුබ්බ පේත බලි දේවතා බලි මේ විදිහට කෙනෙක්ගේ ජීවිතේ සමහරු මිය පරලොවගේ ඥාතීන් වෙනුවෙන් දම්පැන් පූජා කළ ඒ අයට පින් දෙන්න කියන තමන්ගේ ධනෙ ඊළඟට තමන්ට උදව්පකාර කරපු ඒ තමන්ගේ ජීවිතේ තමන්ට පිහිට වෙච්ච අයට තමන්ට පුළුවන් කාලේ පිහිට වෙන්න කියන ඊළඟට දෙවි දේවතාවුන් කුල දේවතාවුන් ආර්යයන් වහන්සේලා උදෙසා දම්පින්කම් කරන දෙවියන්ට පින් දෙනවා. එතකොට මේ වගේ ජීවිතේ යුතුයකම් වගකීම් කළ යුතු දේවල් සමහරු ඉන්නවා නෑ නැති බනේම කිය ඔයේ සල්ලි හංග ඉන්නවා. මැරුණට පස්සේ අනේ අර දීපල ඔක්කොම රාජසන්තක වෙනවා. එක්ක මහා භාරකාරයකට හරි කාට හරි එක්ක හොරෙක් අයිති කරගන්න. කොහේවත් ඉන්න හොරෙක් සැලසුම් කරලා අර දීපල ටික අයිති කරගන්න. එතකොට අපිට පේනවා තමන් ජීවිත කාලේ තමන්ට ලැබුණා. ඒ ලැබිච්ච දේ පරිහරණය කරන්න පිනක් නෑ. කාලා ඇඳලා ජීවත් වෙන්න පිනක් නෑ. හොඳ බේත් ටිකක් ගන්නේ නෑ. වෛද්‍යවරයෙක් ළඟට යන්නේ සල්ලි යනවා කියලා. හොඳ ස්පිරිතාලයක නතර වෙන්නේ. සමහර ඔහේ ලෙඩක් අසනීපයක් තිබුණත් මොනවා හරි ඔය බෙහෙත් කොලයක් හරි ගෙනල්ලා මුලක් හරි තම්බගෙන බීලා ඉන්නවා මිස වෛද්‍යවරයෙක් ළඟට යන්නේ. එක්ක සමහරලාට පෙතිවල ගණන් අහලා ආපහු වෙනවා. මේවා මේ ගණන්නේ කියලා ගෙවල් වල එනවා. ඇවිල්ලා ඔය බේත් ටිකක් තම්බගෙන බීලා මොනවා හරි කොල ටිකක් තම්බගෙන බීලා ගානෙන් තමයි හොයන්නේ. හැබැයි සල්ලි තියෙනවා ඇති තරම්. ලෝකෙ වටේ ගිහිල්ලා හොඳ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්න තරම් ධනෙ තියෙනවා. හැබැයි තමන් පරිහරණය කරලත් නෑ. බුදුහාඳුරනේ කාලේ අර මට්ට කුණ්ඩලිය ගැන අහලා මට්ට කුණ්ඩලිගේ තාත්තා මොන තරම් කුණු ජීවිතයක් ගත කරපු කෙනෙක්ද. තමන්ගේ පුතා ලෙඩ වෙච්ච වෙලාවේ වස්තුව දකී කියලා පිළිකන්නට දැම්මේ. මොකද බෙහෙත් කරන්න එන වෛද්‍යවරු දැක්කොත් දේපොළ තියෙනවා කියලා දරුවටවත් ලෙඩකට දුකකටවත් බෙහෙතක් දුන්නේ. කනට ආභරණයක් ඒ කාලේ දරුවන්ට කනට කරාඹුවක් වගේ ආභරණයක් දානවා. දැන් මොකක් හරි දාන්නත් ඕනේ. නමුත් මේවා ඉතින් ඔය රන්කරුවන්ට දීලා ඕවා කැටයන් කරලා ඕවා ලස්සන කරන්න ගියොත් කොච්චර සල්ලිද අපරාධෙනි කියලා නිකන් රත්තරන් කෑල්ලක් අරගෙන තලලා ඒක කනේ හිර කරලා එල්ලු. ඒකයි මට්ට කුණ්ඩලීකි. එතකොට අපිට පේනවා මේ වගේ සමහර චරිත ඉන්නවා. මතක තියාගන්න ඕවා කර්ම විපාක හැටියට සංසාරේ පස්සෙන් එනේවා. ඒ සසරේ කරපු අකුසල් දීපු දාණයට ලෝභ කරලා දානි දීලා ආපහු බනින මිනිස්සු ඉන්නෝනේ. අපරාධි දුන්නේ කියලා ආපස්සට බනිනවා. ඒ වගේ දීපු දානයට නින්දා කරලා බැනලා ලෝභ කරලා ඒවැ විපාක තමයි දන් දීපු නිසා ලැබෙනවා. නමුත් ආපහු ඒ දානයට ලෝභ කිරීම තුළ ලැබුණට පරිහරණය කරන්න හිත නැමෙන්නේ නැහැ කියලා. එතකොට බලන්න මේ දානය ගැන කොච්චරනම් දේවල් ඔබ දැනගන්නට ඕනේද කියලා දන් දෙනකොට. පින්වතුනි බුදුරජාන් වහන්සේක අවස්ථාවක පෙන්වනවා මහණෙනි මේ දානයේ වටිනාකම. මේ ලෝකෙ මිනිස්සු ලෝතර බුදු කෙනෙක් තරම් දානික වටිනාකම දන්නවනම් තමන් කන බත්පතෙන් කොටසක් දිනපතා හරි සතෙකුට හරි දන් දෙනවා. පුංචි සතෙකුට හරි කුසගින්න නිවාගන්න එක බත් කටක් හරි දන් දෙනවා. ආත්ම 100ක් ආනිසංසයි එක සතෙකුගේ එක කුසගිනි වේලක් නිවන්න පුළුවන්. එතකොට බලන්න අපි දන්නේ නැති වුණාට කොච්චර ආනිසංස ආත්ම 100ක්. මොකද වපුරනවට වැඩි අස්වැන්න ලැබෙනවා. ඔබ වපුරපු දේවල් තමයි අස්වැන්න නෙලන්නේ. මතක තියාගන්න එක අඹ ඇටින් එක අඹ ගෙඩියක් නෙමෙයි ලැබෙන්නේ. එක අඹ ඇටේ පැල කරාට පස්සේ ඒ හටගන්න අඹ ගහෙන් අඹ 100,000 ගාණක් ඔබට අස්වැන්න ලැබෙනවා. ඔබ වපුරනවට වැඩි අස්වැන්න 100,000 ගුණින් ලැබෙනවා. වී වැපිරුවට පස්සේ එක වී ඇටෙන් හටගන්න වී ගහේ එක ඇටයක් නෙමෙයි වී කරල් පිටින් හටගන්න. ඒ නිසා ඔබම වපුරපු දේවල් සසරේ දිගට අස්වැන්න නෙලාගෙන අපි යන ගමන. ඒ නිසා පින්වතුනි පින් අස්වැන්නු නෙලා ගන්න කියන බුදුරජාණන් වහන්සේ පෙන්නන දක්ඛිනා විභංග සූත්‍රය පින ගැන විස්තරාත්මකව දේශනා කරපු දේශනාව. මේ දේශනාවට හේතුනේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා උන්වහන්සේගේ ඥාතීන් සිටපු කපිලවස්තුපුරයට ශාක්‍ය ජනපතයට සුද්ධෝදන රජතුමාගේ ආරාධනය මත පිටත් වුණා. කාළුදායි අමාත්‍යවරයාත් විශාල සේනාවක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිදි වෙලා රහත් වෙලා තමයි කලින් කණ්ඩායම් ගානක් ඇරිය 1000ක පිරිසත් එක්ක අමාත්‍යවරු කණ්ඩායම් 9ක් ඇරියක්. ඒ හැමෝම
පැවිදි වුණ රහත් වුණ අරමුණ ඉෂ්ට වුන්නේ කාළුදායි මහරහතන් වහන්සේ තමයි රහත්වෙලා බුදුරජාණන් වහන්සේට තමන්ගේ ඥාතීන්ට අනුග්‍රහ පිණිස කපිලවස්තුපුරයට වඩින්නේ කියලා ආරාධනය සිහිපත් කරේ. එදා බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා දැනගත දවසි මහා ප්‍රජාපති ගෝතමී තමන්ගේ මතින් නූල් සකස් කරලා සිවුරක් වියගත්තා. මේ සිවුර පඩුපෝලා තථාගතයන් වහන්සේ අඳින්න මෙන්න මේ වගේ චීවරයක් කියලා බොහෝම ගෞරවේ ඒ විදිහට චීවරයක් සකස් කරා. පඩුපෝලා නූල් මහලා දැන් අවසානයි. දැන් හිස මත තියාගෙන බුදුහාමුදුරුවන්ට මේක පූජා කරන. තථාගතයන් වහන්සේටමයි මගේ සිවුර පූජා කර උන්වහන්සේටයි මේ සිවුර හැදුවේ. දැන් ඔයි සිවුර හිස මත තියාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරලා නීග්‍රෝධාරාමි වැඩඉන්නකුට මහා ප්‍රජාපති ගෝතමී බොහෝම ගෞරවෙන් ඇවිල්ලා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මේ සිවුර පිළිගන්න ඔබවහන්සේටමයි මේ සිවුර සකස් කරී මගේ මේ අතින්මයි සකස් කරි බුදුරජාණන් වහන්සේ වදල ගෝතමිය සංඝයාට පූජා කරන්නකි. අන්න ටිකක් දුක හිතුනා. අනේ මං ඔබවහන්සේටමනි මේ සිවුර හැදුවේ ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ පිළිගන්න. දෙවනි වතාවත් බුදුරජාණන් වහන්සේ වදාළ ගෝතමිය සංඝයාට පූජා කරන්න. එතකොට ආයමත් හිතට දුකක් ඇති වුණා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේම කියන්න එපා මගේ අතින්මයි මේ සිවුරු සකස් කරේ ඔබවහන්සේ වෙනුවෙනුයි සකස් කරේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ එතන ඉඳන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ පිළිගන්න. ඔබවහන්සේගේ මෑණියන් ඔබවහන්සේ බිහි වෙලා දින 7කින් කලුරිය කරාට පස්සේ තමන්ගේ දරුවා කිරි මව්වරුන්ට දීලා තමන්ගේ කිරි ටික පෙව්වේ ඔබවහන්සේට. මේ ප්‍රජාපති ගෝතමිය ඔබවහන්සේගේ සුළු මෑණියන් ඔබවහන්සේට බොහෝ උපකාර කරපු කෙනෙක්. ඒ නිසා ඔබවහන්සේම පිළිගන්න කියමු. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය තථාගතයන් වහන්සේ පෞද්ගලිකෝ පිළි නොගන්නේ මේ ගෝතමිය ගැන තියෙන කරුණාව නිසා මයි කියව. බුදුරජාණන් වහන්සේ වදාලා පෞද්ගලිකෝ පූජාකරොත් ඒක බුදුරජාණන් වහන්සේට විතරක් පූජා කරපු වස්තුව. හැබැයි සංඝයා උදෙසාත් පූජා කරනවා කියෙන චේතනාවෙන් පූජා කරද්දී බුද්ධ ප්‍රමුඛ සංඝයාම අරමුණු කරගෙන පූජාකරොත් බුදුරජාණන් වහන්සේටත් පූජා කරාවෙනවා මහා සංඝයාටත් පූජා කරපු දෙයක් වෙන. අන්න එහෙම කියමේ බුදුරජාණන් වහන්සේ දක්කිනා විභංග කියන සූට දේශනාව දේශනා කරා. ඒ දක්කිනා විභංග සූට්‍ර පෞද්ගලික දාන 14ක් පෙන්නවා. පෞද්ගලික දානයකදී ඒ පුද්ගලයන්ගේ ගුණධර්ම මත ආනිසංස වැඩිවෙන. සතෙකුට දුන්නත් ආත්ම 100ක් ආනිසංසයි. කෙනෙක් ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකයි. කර්මඵල පින්පව් ගැන දන්නේ නෑ. හැබැයි අසරණ කෙනෙක් කුසගින්න ඉන්න කෙනෙක්. අපි අනේ පව් මේ අසරණයා කියලා කෑමවේලක් දුන්නොත් ආත්ම 1000ක් ආනිසංසයි. හිඟන්නෙකුට දුන්නත් ආත්ම 1000ක් ආනිසංස ලැබෙනවා. ඊළඟට කෙනෙක් ඉන්නවා අසරණ කෙනෙක් හිඟන්නෙක් වෙන්න පුළුවන්. හැබැයි ගුණය හපස් සිල්වත්. ඔහුගේ ගුණයක් සලකාගෙන අපි දන් දෙනවා. ආත්ම 10000ක් ආනිසංසයි. ඒ අතර කෙනෙක් ඉන්නවා කර්මඵල විශ්වාස කරන පින්පව් විශ්වාස කරන මෙලොව පරලොව පිළිගන්න ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙක්. එවැනි කෙනෙකුට දානයක් දෙනවා. හැබැයි මාර්ගඵල ලැබලා නැහැ. එවැනි කෙනෙකුට ඒ සීලාදී ගුණධර්ම සිහි කරලා සීල්වත් උපාසකයෙකුට එක්කෙනෙකුට දානයක් දුන්නොත් ආත්ම ලක්ෂයක් ආනිසංසයි. එතනින් එහා බුදුහාඳුරු පෙන්වුවේ මාර්ගඵලලාභී සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා. ඒ කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරීයයි. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා. සකදාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා. සකදාගාමී ඵලයට පත්වෙච්ච කෙනා. අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා. අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනා. අරහත්වේ පිණිස මාර්ගයේ ගමන් කරන කෙනා රහතන් වහන්සේලා. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට ඉහලට අනන්තයි අප මේ යයි කිවයිතනින් ආනිසංස සීමා කරන්න බෑ. දානක ආනිසංස මෙතකයි කියල සීමා කරන්න බෑක අනන්තයි අප මේය වපුරනවකොට ලැබෙන අස්වැන්න මෙපමණයි කියල සීමා කරන්න ඒ තරං අස්වැන්නක් ලැබෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෞද්ගලික දාන 14ක් ආනිසංසය ඔස්සේ විස්තර කරා. එහෙම කරලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය පෞද්ගලික දාන සියල්ලටම වැඩිය ලෝතුරා බුදු කෙනෙකුට පෞද්ගලිකව පූජා කරනවටත් වඩා මහා ආනිසංසයක් ලැබෙන සාංගික දාන තියෙන බුද්ධ ප්‍රමුඛ සංඝයා අරමුණු කරනවා බික්කු සංඝ කොටස. එහෙම නැත්නම් බුද්ධ ප්‍රමුඛ බික්කුණී සංඝයාට දන් දෙනවා. එහෙම නැත්නම් බුද්ධ ප්‍රමුඛ බික්කු බික්කුණී කියන උබතෝ සංඝයාට සාංගික දානයක් පූජා කරනවා. බුදුහාඳුර පිරිනිවන් පෑවට පස්සේ බුදුහාඳුරෝ වෙනුවෙන් 13 වහන්සේලා හරි තැන්පත් කළ කරඬුවක් හරි තියලා සාරීරික පාරිභෝගික උද්දේශික කියන ත්‍රිවිධ චෛත්‍ය අරමුණු කරගෙන දානි අග්‍ර කොටස පූජා කරලා සංඝය අරමුණු කරගෙන දානයක් දෙනවා. ඒත් බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරපු දානයක් හා සමානයි. මේ විදිහට පෞද්ගලික දාන වගේම සංඝයා උදෙසා සාංගික දාන පූජා කරගත්තොත් එයින් ලැබෙන ආනිසංස අනන්තයි අප මේ යයිකි. දැන් පිංගතුනි එක එක්කෙනා කැමති දේවල් තියෙනවා. සමහරු කැමති බලු කපුටු දාන දෙන්න. කෙනෙක් කියන ඔය බල්ලිකුට කපුටෙකුට දෙන එක කොච්චර දෙයක්ද? ඉල්ලගෙට කන්නද අපිට කතා කලා කියන්නද මනුසේකුට නං ඉල්ලන්න හරි පුළුවන්න කියලා ඔන්න එයා කැමතිදේ.
තව කෙනෙක් කියනවා ඊට වැඩිය හොඳයි රෝහලකට ගිහිල්ලා නැති බැරි අසරණ මිනිස්සු හොයලා දානයක් දෙන එක. තව කෙනෙක් කියන්න පුළුවන් වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා අසරණ වෙච්ච වැඩිහිටියෝ ඉන්න තැන් තියෙනවා. ඒ වගේ තැනකට දානයක් දෙන එක ඊට වඩා හොඳයි. ඒ අතර තව කෙනෙක් කියන්න පුළුවන් අන්න ළමා නිවාසයකට දෙන එක. පොඩි ළමයි අහිංසක හිත් ඇති දරුවෝ ළමා නිවාසයකට දානයක් දෙන එක ඊටත් වැඩිය හොඳයි කියයි. තව කෙනෙක් කියයි නෑ ඔය තියෙනවා රෝහල්. එවැනි රෝහලකට ගිහිල්ලා මාරාන්තික අසනීප හැදිලා ලෙඩ දුක් හැදිලා දුක් විඳින අය ඒ වගේ තැනකට ගිහින් දෙන එක ඊට වැඩිය හොඳයි. එතකොට එක එක්කෙනා කැමති දේවල් තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ හැම එකක්ම පින. කාට දුන්නත් සතෙකුට දුන්නත් ආනිසංස තියෙනවා. හැබැයි මහත්ඵල මහානිසංස වෙන්න නම් රාග දේශ මොහ ප්‍රහාණය කරපු පිරිසක් හරි රාග ද්වේෂ මොහ ප්‍රහාණය කරන්න මහන්සි ගන්න පිරිසක්ම අරමුණු කරගෙන දන් දෙන්න ඕනේ. එතකොටයි මේ දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ. දවසක් කොසල් රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනී කාටද මන් දන් දෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ රජ්ජුරුවෝ කැමති ඕනෑම කෙනෙකුට දන් දෙන්න. අන්න බුදුහාමුදුරුවෝ දීපු උත්තරේ කාටද මන් දන් දෙන්න ඕන කියලා අහද්දී බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමා කැමති ඕනෑම කෙනෙකුට දන් දෙන්න. එක එක්කෙනා කැමති දේවල් තියෙනවා. රජ්ජුරුවෝ කැමති කෙනෙකුට දන් දෙන්න. පින තියෙනවා. ආනිසංස ලැබෙනවා. ඊළඟට රජ්ජුරුවන්ට කල්පනා කරගෙන ඉඳන් රජ්ජුරුවෝ ආය අහනවා ස්වාමීනී කාට දුන්නොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි ඔය ප්‍රශ්න දෙකක්. කාටද දන් දෙන්නේ එක ප්‍රශ්නයක්. කාට දුන්නොත් මහත්ඵල මහානිසංස වෙන්නේ කියන්නේ තවත් ප්‍රශ්නයක්. මහත්ඵල මහානිසංස වෙන්න නම් රාග ද්වේෂ මොහ ප්‍රහාණය කරපු පිරිසක් හරි රාග ද්වේෂ මොහ ප්‍රහාණය කරන්න මහන්සි ගන්න පිරිසක් අරමුණු කරගෙන දන් දෙන්න කියෝ. එතකොටයි ඒ දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ. අන්න එහෙමනම් මතක තියාගන්න ඔබ කාට දන් දුන්නත් ඔබට පිනක් තියෙනවා. හැබැයි ඔබ මහත්ඵල මහානිසංස වෙන්න නම් මේ බුද්ධ ශාසනය තුළ නික්ලේශී සියලු කෙලෙසුන්ගේ මිදිච්ච ගුරුපදේශ රහිතව ඒ චතුරාරි සත්‍ය අවබෝධ කරගත්ත ලෝතුරා බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන අදත් අපිට පුළුවන් බුද්ධ පූජාව තියෙනවා මල් පූජා කරනවා සුවඳුම් පූජා කරනවා ගිලම්පස පූජා කරනවා මේ සියලු පූජාවන් වලින් ත්‍රිවිධ චෛත්‍ය අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේටයි මේ පූජා පවත්වන්නේ. ඊළඟට දානයක් දෙනකොට සංඝයාම අරමුණු කරනවා. සමහර ලාවට ස්වාමීන් වහන්සේලා 5 නමක් 19ක් ඔබේ නිවසට දානකට අපි හිතමු 19යි වැඩි. හැබැයි ඔබ සාංගිකව දානයක් දෙනකොට ප්‍රමාණයෙන් මෙපමණයි කියලා සීමාවක් නැහැ. අතීතේ වැඩ සිටිය අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ශාසනය ආරම්භ වෙන්නේ. සරියුත් මොගලන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ආදී ඒ මහා ශ්‍රාවක සංඝ පිරිස සියලු දෙනාම හිතෙන් අරමුණු වෙනවා. වර්තමානයේ යම්තාක් සංඝයා වැඩ සිටිද්දී ඒ සියලු දෙනාමත් හිතෙන් අරමුණු කරනවා. අනාගතයේ යම්තාක් සංඝ පිරිස මේ ශාසනය පහළ වෙනවාද ශාසනික අන්තර්ධානයේ තෙක්ම ඒ සියලු දෙනාම සිහි වෙනවා. ඒ සියලු දෙනා වෙනුවෙන් බික්කු සංඝස්ස දේම භික්ෂුන් වහන්සේලාටම පූජා කරමු. භික්ෂුන් වහන්සේලාටම පූජා වේවා. එවැනි චේතනාවෙන් නම් ඔබ දානීය පූජා කරන්නේ අර 19ට විතරක් නෙමෙයි. ඒ පූජා කරපු දානය මේ බුද්ධ ශාසනයේ මහා සංඝයාටම පූජා කරපු දානයක් වෙනවා. ඒ නිසා අදත් බුද්ධ ප්‍රමුඛ සංඝයා ආරමුණු කරගෙන ඔබට මහා පින් කරගන්න පුළුවන් කාලයක්. ඔබ ඉන්නේ බුද්ධ කාලෙක. පින්වතුනි එක භික්ෂුවක් දකින්න නැති කාලයක් වෙන දක්ඛිනායි බංග සූත්‍රය අටුවාවේ පෙන්නනවා. අනාගතයේ ශාසනය පිරිහිලා අවසානයේ වෙනකොට භික්ෂුවක් හැටියට සිවුරු දරාගත් අය දකින්න නැති වෙයි. සමහර වෙලාවට සිවුරු පටියක් විතරක් අතේ බැඳගත් අය ඉතුරු වෙන්න පුළුවන්. එවැනි කාලෙක ඒ අයට දානයක් දෙනවා. හැබැයි ඒ දෙන්නේ ඒ සිවුරු පටි බැඳගෙන සමහරලාවට පන්සල් නැති වෙයි ගෙවල් වල ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනකොට ඉන්නේ ඔච්චරයි නම් ඒ අය සංඝයා හැටියට ඒ ශාසනයේ යම් කිසි දෙයක් පටියක් බැඳගෙන හරි ඉන්නවා නම් සිවුරු පටියක් ඒ අයට දන් දෙනවා. හැබැයි දෙන්නේ ඒ අයට විතරක් නෙමෙයි චේතනාවේ තියෙන අතීත බුද්ධ ශාසනයේ වැඩ හිටිය සියලු සංඝයා මාර්ගඵලලාභී මහරහතන් වහන්සේලා අරමුණු කරගෙන වර්තමානයේ වැඩ ඉන්න පහළ වෙන ওই සියලු දෙනා වෙනුවෙනුයි මේ දානය පූජා කරන්නේ කියලා පූජා කරනවා. එහෙම පූජා කරද්දී ඒත් සාංගික දානේ කානිසංසේ දානෙන් ඒ විදිහටම ලැබෙනවා. ඒකට හේතුව ඒ දානේ අරමුණු කරේ අර පටිය බැඳගෙන ඉන්න පිරිස නෙමෙයි. සිවුරු පටිය විතරක් ගැට ගහගෙන ඉන්න අය නෙමෙයි. ඒ නිසා සාංගිකව දානයක් දෙනකොට ඒ පුද්ගලයන්ගේ සිල්වත්කම් අදාළ නැහැ. සංඝයාමයි අරමුණු වෙන්නේ. හැබැයි පෞද්ගලික දානයක් දෙනකොට පෞද්ගලිකව යමක් පූජා කරනකොට ඒ අයගේ ගුණධර්ම වැඩි වෙන්න ආනිසංස බලවත් වෙනවා. පින්තුනි හැම වෙලෙම පින් කරගන්න. හැබැයි මේ කරන හැම පිනකම සංසාරි ප්‍රාර්ථනා කරන්න එපා. කෙලෙස් ප්‍රාර්ථනා කරන්න එපා. දිව්‍ය සැප, රජ සැප, සිටුකම්, විසාකා වගේ වෙන, සුමනා වගේ වෙන, බුදුහාඳුරන්ගේ කාලේ හිටපු සිටුවරුන්ගේ ওই නන් ලිස්ට් එක මතක තියාගෙන ඒව ප්‍රාර්ථනා කරගෙන ඒ විදිහට සිහින මවාගෙන දම් පින්කම් කරන්න එපා. ඒ කෙලෙස් සංසාරේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සසරේ දන් දීලා යමක් ප්‍රාර්ථනා කරනවා නම් නිවන ප්‍රාර්ථනා කරන්න. නිස්සරණ අභ්‍යාසයෙන් දන් දෙන්න. දානයක් දීලා හිතන්න මේ දානමේ පින මට නිවන් අවබෝධයටම පාරමිතාවක් වේවා.
මේ භයානක සසර දුකින් මිදිලා මේවා ගැන තියෙන තණ්හාව අවිද්‍යාව ප්‍රහාණය කරගෙන සසර දුක් නිවාගන්න කෙලෙස් ගින්න නිවාගෙන සංසාරයෙන් මිදෙන්න මට මේ පින උපකාර වේවා කියන චේතනාවෙන් දන් දෙන්න. අන්න එතකොට නිස්සරණ අභ්‍යාසයෙන් කරපු පිනක් ඒ පින ඔබට නිවන් අවබෝධයට පාරමිතාවක් වෙනවා. එහෙමනම් පින්වතුනි ඔබ හැමදෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුළ සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.